පසින් මගේ හදවත පිපුණා මගේ හදවත පිපුණා අපි දැන් එහිවමු ඔබ පාසෙවනේ ඔබගේ වාසල් දොරටු තුලේ සැරදේ ජෙරුසලමේ සැරදේ ජෙරුසලමේ අපි මෙදුරට සමිඳුන් පැවසූ සඳරෝ මාමතා මගේ හිසින්ගත් ඔවුන්ගේ බසින් මගේ හදවත පිපුණා මගේ හදවත පිපුණා අපි දැන් එහිවමු ඔබ පාසෙවනේ ඔබගේ වාසල් දොරටු තුලේ සැරදේ ජෙරුසලමා පුදනට තුති පූජා යමු අපි මෙදුරට සමිඳුන් පැවසූ සඳරෝ මාමතා මගේ හිසින්ගත් ඔවුන්ගේ බසින් මගේ හදවත පිපුණා මගේ හදවත පිපුණා අපි දැන් එහිවමු ඔබ පාසෙවනේ ඔබගේ වාසල් දොරටු තුලේ සැරදේ ජෙරුසලමේ සැරදේ ජෙරුසලමේ ජෙරුසලම ප්‍රීතිය ප්‍රමෝදවන්න ඇයට ප්‍රේම කරන සියල්ලෙනිය ක්‍රැස් වන්න ඇය ගැන වැළපෙන සියල්ලෙනි සැනසුම් සුසුම් හෙලන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා හැඳින්වීම ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ යන කියමන අප අසා තිබුණත් ස්වාමීන් වහන්සේ අද සුපුවත තුලින්ද අපට පෙන්눔 කරන්නේ තවමත් අප ප්‍රමාද නැත යන්නයි. අපගේ පවුවලට පසුතැවී සිත් හරවා ගන්නට ප්‍රමාද නැති බවයි. එදා බාලපුතා තමාගේ වැරදි සියල්ල තේරුම්ගෙන පියා ළඟට ගොස් පව්කමා කරගත්තා සේම අද අපිද පව්බර රැගෙන පියාණන් වෙතට එනතෙක් උන්වහන්සේ මඟ බලා සිටී. අප සිප වැළඳ සනසන්නට නොනිමි ආශාවෙන් බලා සිටින පියාණන් වෙත අපගේ පව්බර රැගෙන ගොස් ඒ බරින් නිදහස් වන්නට අපට අවසි වරම් පතමින් මෙම උතුම් වූ දිව්‍යාගයට බැතියෙන් සහභාගී වෙමු. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබට නිකන් වෙනසක් තේරෙන්නේ නැද්ද? නිකන් වැරදිලා වගේ වැරදක් වගේ තේරෙන්නේ නැද්ද? මොකද අවුලක්ම නැද්ද? මේ මොන කාලෙද? චතාරික කාලේ රෝස පාටට දාලා තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ මේ ඉරිදා හරියට ඔබට මතක නම් ආගමන කාලේ 3 වෙනි සතියේ රෝස පාට අඳිනවා. ඒක
මනස්ථාපනය ඇතුලේ ප්‍රීතියක්. ඒ වගේම තමයි චතාරික කාලය. චතාරික කාලයේ මේ 4 වෙනි ඉරිදා ඇත්තටම මනස්ථාපනය තුළ ඔබට මට හිමි වෙන්නට යන ප්‍රීතිය. රොස පාට හැදෙන්නේ දම් පාටයි සුදු පාටයි එකතු වුණයින් පස්සේ. දම් පාට කියන්නේ මනස්ථාපනය, සුදු පාට කියන්නේ උත්ථානය. අපි උත්ථානය මේ මනස්ථාපනය ඇතුලේ අපි චුට්ටක් ආයි මතක් කරගන්නවා අපි මහා ප්‍රීතියක් අපිට උරුමයි කියලා. අද කියවීම් කියවද්දි අපිට තේරෙයි සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. මම ඔබ අලුත් කරනවා. පළවෙනි කියීම කියනවා මම ඔබගේ නින්දාව පහ කරනවා. අකීකර පුත්‍රයා ගෙදර ආවෙන් පස්සේ තාත්තා අලුත් මුදුවක් දාලා උරුමය නැති වෙච්ච තැනට වඩා එහා තැනක ලබා දෙනවා. දෙවෙනි කියීම අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ සියල්ල අලුත් වෙනවා. මේ සුන්දර අත්දැකීමකට ස්වාමීන් වහන්සේ එන්න කියන්නේ. ඒ නිසා චතාරික කාලේ භාගයකට වඩා දැන් ඉවරයි. තාම මුකුත්ම වෙලා නැත්තම් තාම වෙනසක් ඕනේ. යම් කිසි අත්දැකීමක් ඕනේ වෙනස් වෙන්නට ඕනේ. ඒ යූටර්න් එක ගන්න ඕනේ කියන දෙයට ඔබ කිසි දෙයක් කරලා නැත්තම් මගේ ආදර ප්‍රේමන්තනේ අද උන්වහන්සේ ඔබට ආයිත් අවස්ථාවක් දෙනවා. ජීවිතය වෙනස් කරගන්න. අපි අත් දෙක වැඳගමු. අකීකර පුත්‍රයා තාත්තව මදි වෙච්ච නිසාම බෝරිං වෙච්ච නිසා තාත්තව අතහැරලා ගියපු විදිය. ඔබත් යාඥාව කඩාගෙන දින්නේ. ඔබ යාඥා කරන්නේ නැද්ද? තාත්තව අතරින ඔබ එහෙමයි. යාඥාවේ රසය නැති වෙලාද? ඊපස්සේ අකීකර පුත්‍රයා ඒ මුදල් නාස්ති කරනවා. පාපය තුල ඔබ විඳින කෙනෙක්. පාපය විඳිනවා. ඔබ එන්ජොයි කරනවා. තාම කිසි අවුලක් නැහැ. ඒ සැප, ඒ පහසුව, ඒ කික් එක ෆන් එක ඔබගේ ජීවිතේ තාම විඳින තාම ඔබ ඒ තලයේද ඉන්නේ. ඊට පස්සේ පාපය ඔබව අහීනියකට අරගෙන යනවා. මුලින් ඔබට ලොකු සැපක් දීලා හිර කරනවා. අත පුරවැසියෙකුට අතවැසි වෙනවා. වහලෙක් වෙනවා. සමහරවිට අපි ඉන්නේ උරු කෑම කන තැන. ජරාම අසික්කිත පාපයක. කාලයක් ඉඳන් එක කරලා දැන් සතෙක් ගාන්ට වැටිලා. වන්නචර, තඩබ්බර, මූසල මුස්පේන්තු චරිතයක් වෙලාද? ඔබ කොහේ හිටියත් තාත්තා ගෙදර ලෑස්ති වෙලා ඉන්න ඔබ පිළිගන්න. හැරිලා ඉන්න විතරයි අවශ්‍ය. වෙන කිසි දෙයක් නෙමෙයි. හැරෙන්න විතරයි අවශ්‍ය. ලෑස්තිද ඔබ වෙනස් වෙන්න, හැරෙන්න, සමාවිල්ලන්න. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මාත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යා මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමීනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ස්වාමීනි කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සමාදානයේ දෙවි පියාණනි, නමග ගිය මිනිසාට නැවත ඔබ වහන්සේ හා එකමුතු වීමට ආශ්චර්යමත් ලෙස මඟ සැලසූ ධර්මයන්න් ගැන අපි ප්‍රීති සන්තෝෂ වෙමු. ඒ ගැලවීමේ උතුම් මංගල උත්සවය පැවැත්වීම සඳහා
ජුවලිත භක්තියෙන් විශ්වාසයෙන් යුතුව සූදානම් වීමට ඔබවහන්සේගේ ජනකාය වන අපට වරම් දුන මැනව. මේකේද භාෂුදාත්මන සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූ ඔබවහන්සේගේ පුත්‍රයාණන් සපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ජොෂුවාගේ පොතෙන් උපුටාගත් කොටසකි. එවිට සමිදානන් වහන්සේ ජොෂුවාට කතා කොට මම අද නුබලා කෙරෙන් මිසරයේ වහල් කමෙන්ලත් අපකීර්තිය ඉවත් කළෙමි වදාළසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබීය. ඊශ්‍රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ මාසේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේදී පාස්කු මංගල්‍ය පැවැත්වූහ. පාස්කුවට පසු දින ඔවුහු දේශයේ ධාන්‍ය වලින් සෑදූ නුමුහුන් රොටි හා විලඳ අනුභව කළෝය. ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින මන්නා ආහාරය වැටීම නැවතිනි. ඊශ්‍රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබනු එහින් ඔවුහු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝය. දේව වචනය මෙසේය. ඔබගේ පිළිතුර ස්වාමිනි ඔබ යහපත්ය ඔබගේ මිහිර අපේ දානිමු. නිරතුරු සමිඳුන්ට ආසිරී පතමි. එතුමන්ගේ ගුණවැනුම් මාමුවෙන් තොර නොවන්නේය. මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය එය අසා සතුටු වන්නෝය. ස්වාමිනි ඔබ යහපත්ය ඔබගේ මිහිර අපි දනිමු. මා සමග සමිඳුන්ගේ ගුණ වර්ණනා කරන්න. අපි එක්වේ එතුමන්ගේ නාමය පසසමු. මම එතුමන් සොයා ගියෙමි. එතුමානු සැමබියෙන් මා මිදූ සේක. ස්වාමිනි ඔබ යහපත්ය ඔබගේ මිහිර අපි දනිමු. එතුමන් දෙස බලා ප්‍රීතියෙන් බැබලෙන්න. ඔබගේ මූණ ලැජ්ජාවෙන් කවර දිනකවත් අඳුරු නොවේවා. මේ දුප්පතා සමිඳුන්ට හඬ ගැසීය. එතුමානු සවන් දුන් සේක. සියලු දුකින් ඔහු මිදූ සේක.
පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියේ නම් එතන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහව ගොස් ඇත. දැන් සියල්ලම අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අප තමන් වහන්සේට සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. එහි තේරුම නම් මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධව ගණන් නොගෙන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ ලෝකය තමන් වහන්සේට සමගි කරගනිමින් සිටි බවත් ඒ සමගි කිරීමේ සේවය අපට බාර දුන් බවත්ය. දෙවියන් වහන්සේම අප මගින් ඔබහට ආයාචනා කරන්නාක් මෙන් අපේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී දෙවියන් වහන්සේ හා සමගි වන ලෙස දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. දෙවියන් වහන්සේ පාපය නොදත් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපේ බව හා සමවීමට සැලසූසේක. එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වන පිණිසය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපජානන්ද සඳහා නැගිට සිටිනවා. ජය ශ්‍රී වේවා බෙසසුම් වේවා සමිදේ ඔබ නිතිසර දේවා. ජය ශ්‍රී වේවා බෙසසුම් වේවා සමිදේ ඔබ නිතිසර දේවා. මම නැගිට මාගේ පියාණන් වෙත ගොස් පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවට පව් කළෙමි. ජය ශ්‍රී වේවා බෙසසුම් වේවා සමිදේ ඔබ නිතිසර දේවා. ජය ශ්‍රී වේවා බෙසසුම් වේවා සමිදේ ඔබ නිතිසර දේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. ලොක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එක් දිනක් සියලු අය කැමියොද පව්කාරයොද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආහ. පරිසිවරද විනයධාරයෝද කතා කොට මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය බොන්නේ යයි මැසිවිලි කීවෝය. ඊට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළසේක. තද උන්වහන්සේ මෙසේ වදාළසේක. එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ දේපල වලින් මට අයිති කොටස දුන මැනවයි පියාට කීය. එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතර බෙදා දුන්නෝය. නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන දුර රටකට ගොස් එහිදී දුරාචාරය දෙමින් තමාගේ සම්පත නාස්ති කර දැමීය. සියල්ල වියදම් කළ පසු රටක දේපල සියල්ල වියදම් කර පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අගහිඟකම් දැනෙන්නට විය. ඊට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි විය. ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යවීය. ඌරන් කන කරල් වලින් උවද තමාගේ කුස පුරවා ගන්නට ඔහු කැමති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝය. එවිට ඔහු හරිසී කල්පනාවට පැමිණ මගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කැමති වේ. ඒත් මම මෙහි සාගින්නෙන් නැසිමි. මම නැගිට මගේ පියාණන් වෙත ගොස් පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද පව් කෙලෙමි.
මින් මතු ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්නට නොවටිමි. ඔබගේ කුලීකරුවන්ගෙන් එකෙකුමෙන් මා තබාගත මැනවැයි ඔහුට කියන්නේ මේ සිතා පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා දුරත් යාම ඔහු දැක අනුකම්පාවෙන් නැළලී දුව ගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිපගත්තේය. විට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද මම පව් කෙලෙමි. මින් මතු ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්නට නොවටිමි කිය. ඒත් පියා සිය මෙහෙකරුවන් අමතා වහා හොඳම සලුව ගෙන ඇවිත් ඔහුට අන්දවන්න. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක් පළඳවා පාදවල වහන්ද දමන්න. තරකල වස්සා ගෙන ඇවිත් මරන්න. අපි කාපි ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද මේ මගේ පුත්‍රයා මැරී සිට යලි ජීවත්ව සිටී. නැති වී සිටිය සම්භවී යයි කිය. ඊට ඔහු ප්‍රීති ප්‍රමෝද වන්නට පටන් ගත්තා. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ගොවිපලට ගොස් සිටියේය. ඔහු පෙරලා එන්නේ ගෙදරට ලං වූ කල නැටුම් ගැයුම් වැයුම් හඬ අසා දාසයන් එක්කෙනෙකුට හඬ ගසා මේ කිමෙක්ද යයි විචාලය. ඔහුද ඔබේ සහෝදරයා ඇවිත් සිටී. ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලබ් බැවින් තරකල වස්සා මැරෙව්වේය යයි කිය. එතෝ කිපී ගෙට ඇතුළු වන්නටවත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට આવොත් ඇතුළට එනමෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි. කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමග ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවකු පමණවත් කිසි කාලක මට නොදුන්නේය. ඒත් ඔබේ මුළු වත්කමම පරස්ත්‍රී සමග නැතිනාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේම ඔහු නිසා තරකල වස්සා මැරුවේය. පියාට කිය. ඔහු පිළිතුරු දෙමින් පුතේ ඔබ නිතරම මා සමග මා සතු සියල්ල ඔබ සතුය. අපි ප්‍රීති සන්තෝෂ විය යුතුමය. බඳ මේ ඔබේ මල්ලි මැරී සිටි නමුත් නැවත ජීවත්ව සිටී. නැති වී සිටි නමුත් නැවත සම්භවීයයි කිය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තනි කෙටිකතා සාහිත්‍යයේ ලෝක කෙටිකතා සාහිත්‍ය තුළ සමහර විද්වතුන් ප්‍රකාශ කරනවා අද ජේසු කියපු මේ කතාව තමයි ලෝකේ හොඳම කෙටිකතාව කියලා. ජේසුට කෙටිකතා ලියන්නත් පුළුවන් නේද? උන්වහන්සේට බැරි මොනවද? උන්වහන්සේගේ ආදරය අයිති කරගන්න මේ ගමනේ අපි මනස්ථාපනය ඇතුලේ අපි දෑබර දෙයක් අත් කරගන්නවා. ඒ මොකද ඔබ සැබෑ පාපය ඔබට ඉනිෂියලි කික් එකක් ෆන් එකක් දීලා චූටි සැපක් ආතල් එකක් දීලා ඔබ පාපය ඒ වෙලාවේ ඔබට පුංචි ගතියක් දීලා ඔබ අරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි ඔබට සිරෝසිස් හැදෙන්නේ ඔබට ඒඩ්ස් හැදෙන්නේ ඔබට ගොනෝරියා හැදෙන්නේ ඔබගේ ජීවිත කඩාගෙන වැටෙන්නේ ඔබගේ ජීවිත නන්නත්තර වෙන්නේ කෙටවිලා කොටවලා තනි වෙන්නේ පාළු වෙන්නේ ඔබම ජීවිතේ මරණය දක්වා යන්නේ මේ පාපයත් එක්ක මගේ ප්‍රමාන්තනේ. ඒකයි sin is like a credit card කියලා කියන්නේ. ඒ කියන්නේ you enjoy now pay later. දැන් ඔබ විඳිනවා පස්සේ විඳවනවා. දැන් එහෙම තැනක තමයි පාපේ තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම පාපය අතාරින තැනදී. ඒකයි අපි ජෝන්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ අපි දකින්නේ ජෝම් 8:34 කියනවා පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලෙකි. වහලෙකුට නිවසක පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. ඒත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයාන් ඔබ නිදහස් කරන සේක් නම් ඔබ සැබවින්ම නිදහස්ය. මගේ ආදර ප්‍රේමන්තනි පාපය පස්සේ එන කාලකන්නිකමක් තියෙනවා. අපි දකින මේ පුතා තාත්තා මතහැරලා යනවා. තාත්තා මතහැරලා යන්න ඉස්සෙල්ලා ප්ලෑන් කරනවා. එකපාර යන්න බෑ දුර රටකට සැලසුම් කරනවා.
ඒකට මුලින්ම යාට තාත්තා බෝරින් වෙනවා. එන බෝල්ට යනයක් කඩ චමින්ද අයෝ යන්න ආයසයි. සෙට් වෙන්නෙම නෑ තාත්තව. සෙට් වෙන තැනකම නෑ. ෆේස්බුක් එක බලනවා වා කියලා දන්නේ අම්මා. අර ඒ ටුවර් යනවා මේ යනවා බෝතල්ද අර ක්ලබින් ඔක්කොම දානවා. එයා දකිනවා එයාගේ යාළුවෝ වටපිටාව යකා ලෝකේ අතවනන විදිය. තාත්තා බෝරින් වුණායින් පස්සේ තමයි එතනට යන්නේ. ඒක ප්ලෑන් කරන්නේ. ඔබ මම මගේ පාපයේ මුල්ම තැන උතන. මුල්ම තැන. ඒක අපි ජාකබ්තුමාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ දකින්නේ මගේ ප්‍රේමාන්තයනි. ජාකබ් 1:12 කතා කරලා කියන වචනය බලන්න. කතා කරලා කියනවා බලන්න. 15 වෙනි වගන්තිය ගන්න. මෙසේ තෘෂ්ණාව පිළිසින පාපය බිහි කරයි. පාපය මූකුරා ගොස් මරණය සිදු කරයි. තෘෂ්ණාවක් ආසාවක්. ඒ කියන්නේ පෙරේතකමක්. ඒක එකපාර එන්නේ නැහැ. ජේසුගේ ආදරය විඳින කෙනෙක්ට එහෙම වෙන ආසාවල් එන්නේ නැහැ. ඔබ පෙරේත වෙන්නේ ජේසුට. හැබැයි ඔබ යාඥාව ඩල් වෙනවා. ටික ටික වෙන්නේ එකපාර වෙන්නේ. බොල් වෙනවා. නිකන් එන බෝරින් වෙනවා. ඒක නිකන් එපා වෙනවා. ඒක ඔබ මගේ ප්‍රේමන්තනේ ඔබ යාඥා කරන්නේ නැතුව ඉන්න පුරුදුණයින් පස්සේ ඔබ යාඥාවට යන්න හරි අමාරුයි. ඒක යාඥාව කැඩනයින් පස්සේ ඒක ඔබට විතරක් නෙමෙයි අපිටත්. ඊට පස්සේ කඩාගෙන යන්න වෙනවා බිත්තිය. යකා දඩ බඩ ගාලා බිත්තිය බැඳෙනවා. ඒ කියන්නේ ඔබගේ ગેප් එක අස්සට යකා ඇවිල්ලා ඔබ බ්ලොක් කරනවා මගේ ප්‍රමාන්තනේ. එතනදී ඔබට මේ වෙලාවේ චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔබට යාඥාවට ඔබ යන්නේ එන මාරාන්තික බයක් නිසාද? අම්බෝ මම විනාශයි. ඒ මාරි යාඥා කරන එක හොඳයි නොකර ඉන්නවට වඩා. හැබැයි ඔබ යාඥාව ඇතුළේ අර කරන්නම් වාලේ කරන යාඥාවක ඉන්නේ. තාත්තව හින්දින්නේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ ඒක මම කතා කරන ඩ්‍රයි සීසන්ස් නෙමෙයි. අධ්‍යාත්මික වියලි කාලේ තියෙන හැමදාම තාත්තව දැනෙන්නේ නැහැ. ජේසුස් කුරුසේ තාත්තව දැනුන්නේ නැහැ. එළෝයි මෙලොමින් සබක්තානි මගේ දෙවියනි ඔබ මාත් හැරිය මන්ද කියලා අහන්නේ ඒකයි. ඒක එහෙම තැනක්. හැබැයි ඔබට ඒ කියන්නේ දැන් යාඥාව බෝරින් වෙලා. එතනදී මගේ ප්‍රේමන්තනේ ඔබ එතනින් විඳින්නේ ගන්නේ නැති සතුට ඔබ වෙන තැන්වල ගන්න පටන් ගන්නවා. ඒක ඔබ යාඥාව ඔබට බෝරින් වෙනවා කියන එකට ඔබට රෝගී ලක්ෂණ තව දෙක තුනක් කියන්න. ඔබට ඔබගේ වයිෆ් බෝරින් වෙලා. වයිෆ් බෝරින් නම් තේරෙනවද කියන එක? වයිෆ් බෝරින් නම් ප්‍රශ්නයක් තියෙනවා ඔබගේ යාඥාවේ. වයිෆ්ගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනම කතාවක් නෑ. හැබැයි ප්‍රධාන වශයෙන් යාඥාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබට හස්බන්ඩ් බෝරින් නම් බෝරින්ටත් වඩා සෆරින් නම් නේ. කියන්නේ ඔබ ඉගෙන ජේසුගේ අතෑරෙද්දී ඔබට සම්බන්ධකම් අතෑරෙනවා මගේ ප්‍රමාන්තනේ. ඔබගේ දරුවන්ව ඔබට කරන දේ ඔබ කී දෙනෙක් ආසාවෙන්ද උයන්නේ? දැන් උයන්න ගෑස් නැති එක වෙනම කතාවද? උයන්න දේවලුත් නැති එක වෙනම කතාවද නැද්ද? ඒ මම කොහොම දේශනා කරන්නද කියලා දන්නේ නැහැ. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඔබ ආසාවෙන්ද ඒක කරන්නේ? ඔබට වැඩට යන තැන ඔබ ආසාවෙන්ද කරන්නේ? කී දෙනෙක් ජීවිතේ කරන දේ ආසාවෙන් කරනවද? නැත්නම් මැසිවිලි කිය අර පාලු කරේ මිනිස්සු වගේ බැන කරන්නේ. මගේ ආදරේ ප්‍රේමන්තනේ ඔබගේ ජීවිතේ ජේසු දුන්නේ ඔබට ප්‍රීතියෙන් ඒ දේ කරන්න. ඒකයි අද පළවෙනි කියමේ ජොෂුවා කතා කරලා කියනවා ඔබ එවිට සමිදානන් වහන්සේ ජොෂුවාට කතා කොට අද මම නුඹලා කෙරෙන් මිස්රේ වහල්කමෙන් ලත් අපකීර්ති ඉවත් කළෙමි. දැන් මොකක්ද මේ කරන්නේ? ජොෂුවා කතා කරලා කියනවා මගේ ප්‍රේමන්තේනි ඒගේ ජීවිත ඒ කියන්නේ මේකද ප්‍රශ්නේ? හරි කමක්. ජොෂුවා කතා කරලා කියනවා චර්මච්ඡේදනය කරන්න. මිනිස්සු ඔක්කොමලම චර්මච්ඡේදනය කරන්න. පොරොන්දු දේශයට ගිය ඔක්කොමලම චර්මච්ඡේදනය. ඇයි? ඔබට මේක ඉගෙන ගන්න. මිස්රයෙන් ලක්ෂ 6ක් ආවා. හරි? මිස්රයෙන් ලක්ෂ 6ක් ආවට එක්කෙනෙක්වත් ගියේ නැහැ පොරොන්දු දේශයට. ඔක්කොම මග මැරුණා. ඇයි? මැසිවිලි කියපු නිසා. සැක කරපු නිසා. මුරණ්ඩු වෙච්ච ඔක්කොම මග මැරුණා. පොරොන්දුවට ගියේ නැහැ. සවදාවත් ඔබට පොරොන්දුවට යන්න බෑ මැසිවිලිත් එක්ක. එතකොට ඔබගේ ජීවිතයේ ඔබට බෝරින් වෙච්ච තැන.
බෝරිං සෆරිං වෙච්ච තැන්. දැන් එතනදී මගේ ප්‍රේමවන්තයනි ඔබ බලන්න ඔබට ජීවිතය පාවෙලාද. ඔබට දැන් ඇතිද හතිද ඒ කියන්නේ ඔබගේ යාඥාවේ ප්‍රශ්නයක්. යාඥාවේ ප්‍රශ්නයක්. ඒකයි මුලින්ම යකා කරන්නේ ඔබට යාඥාවේ රසය නැති කරලා ඊට පස්සේ ඔබ මොකද කරන්නේ ඔබ වෙන ප්ලෑන් ගහනවා. ඒ කියන්නේ ඔබ වෙන දේවල් මුලින්ම බලනවා එන්ජොයි කරනවා. ඒ කියන්නේ හැමතිස්සෙම උගේ තියරිය තමයි ඉක්කරේ මාට්ටක අකරේ පච්චේ මේ පැත්තේ හරකට එයා පැත්තේ තනකොළ තමයි කොළ පාට. ඒක ස්වභාවික යන්නේ මන් දන්නේ නේ. වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපි දිලෙයි අත නුදුරේ නැද්ද? ඒ කියන්නේ එහා පැත්ත මට අයිති නැති වේගම දැන් පොඩි උන්ගෙන් ගහන්නේ නිකන් කන සීනේද රහ හොරෙන් කන සීනේද රහ. දැන් සීනි කන්නේ නැහැ පොඩි උන්. ඒවත් ෆෝන් තමයි තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ අර හොරෙන් කියද්දි මට අයිති නැහැ කියද්දි නිකන් අමුතුම ගතියක් තියෙනවා. අමුතුම ගතියක් තියෙනවා. එතකොට ඒක තමයි සමහර ප්‍රීමැරිටල් සෙක්ස් ඒවල තියෙන එන්ජොයිමන්ට් එක සාමාන්‍ය බැන්දෙන් පස්සේ නැති වෙලා. මන් දන්නේ නැහැ. ඔබ තමයි ඒක දන්නේ. තේරුණාද කියන එක? එතනදී අර මට අයිති කියන දේ විඳින්න දන්නේ නැහැ. අයිති නැති දේ කෙරෙහි පෙරේතකමක් තියෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි. යාඥාව අවුල් වෙලා. හොඳට මතක තියාගන්න ඔබ බලන්න මේක තමයි පාපේ මුල්ම තැන. තෘෂ්ණාවක් වෙන එකකට ආසාවක් පෙරේතකමක් කෑදරකමක් ඕනම දෙයකට ඒක කෑමකට වෙන්න පුළුවන්. ඒක සම්බන්ධතාවලට වෙන්න පුළුවන්. ලිංගිකත්වයට වෙන්න පුළුවන්. බීමට වෙන්න පුළුවන්. ඕනම දෙයකට තමා අයට නැද්ද අර ඕපදූප අඩුපාඩු කතා කරනද්දී වෙන එක්කෙනෙක්ගේ නැද්ද අර අඩුවක් කතා කරේ නැත්තම් බඩ උදේට කෑවේ නෑ වගේ. කට්ටිය එකතු වෙච්ච ගමන්ම රෙද්දිමයි ගලවන්නේ නැද්ද? රෙද්දිමයි යොදන්නේ. එහෙම කිව්වේ නැත්තම් අර නිකන් එහෙම හරි කොහොමද අර යන්නේ නෝ බලනද? තේරෙනවද? ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනේ එතන එන කතන්දරයක්. ඔබගේ ජීවිතේ බෝරින් වෙලාද මගේ ප්‍රේමන්තනේ? ඒ කියන්නේ ඔබ පටන් අරගෙන යන්න. ඊට පස්සේ දැන් ඔබ ඊට පස්සේ යකා ටක් ගාලා උතන ඔය සම්බන්ධතාවයක් හැදුවයින් පස්සේ ඔප්ෂන්ස් පෙන්නනවා ඔබට. අතන කොහමද? මෙතන කොහමද? අතන කොහමද? මෙතන කොහමද? ඒ කියන්නේ එතකොට තමයි ඔබ වැඩියෙන් සෙක්‍රටරි දිහා බලන්නේ. තේරුණාද කියන එක? ඔබ වැඩියෙන් අර දිහා බලන්නේ. එතකොට ඔබගේ ජීවිතේ මේ ඇතුලේ ඒ රසය නැති වුණාම ඔබගේ ආදර ප්‍රේමන්තේනේ ෆාදර් කෙනෙකුගේ ජීවිතේ සඳුදා කියන්නේ සාමාන්‍යයෙන් භයානක දවසක්. දැනගෙන ඉන්න කොහොමද? ඇයි? ඉරිදා වැඩ කරලා සඳුදා රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙන දවස භයානකයි. අපි රිලැක්ස් වෙන්න ඕනේ. නමුත් එතනදී ඒ කියන්නේ එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ වැඩේ එන්ජොයි කරලා නැහැ. ඒ කියන්නේ මේ ඉරිදා දේව වචනේ කඩන එක නෙමෙයි හොලිඩේ එක. ඒක එන්ජොයි වෙලා නැහැ. ඒක ඩියුටි එකක්. ඒ නිසා ඔබ මොකද ඒකයි ලොකු වැඩිමහල් සහෝදරයා ගෙදර ඉඳන් ඔක්කොම තාත්තගේ නීති කර පිළිපදිනවා. හැබැයි කියනවා ඔබ මට එළුවෙක් පැටියෙක්වත් දුන්නේ නැහැ එන්ජොයි කරන්න. වහලෙක් වගේ ඉඳලා තියෙන. වහලෙක් වගේ. මගේ ආදර පුතේ දේ ප්‍රේමන්තනි ජේසුස් ඔබට මට එහෙම කියන්නේ නැහැ. enjoy what you have to do. ඔබ කරන දේ ආදරෙන් කරන්න. ඔබ යාඥාවේ කනෙක් වෙලා නැත්තම් ඔබ හොද්ද කුරු ගන්න තේරුණාද කියන එක? අම්මා බයිනවා හතර වටේ ඔක්කොම බයිනවා මැසිවිලි කියනවා. ඒ කියන්නේ දැන් මෙතන තාත්තව බෝරින් වෙලා තාත්තම කියනවා තාත්තේ මට අයිති උරුමය දෙන්න. මට අයිති උරුමය දෙන්න කියන වචනේ මගේ ප්‍රේමන්තයනි ඒක අතිශයින් භයානක වචනයක්. ඔබට මට තේරෙන්නේ නැහැ ඒකේ තේරුම. ඒ කියන්නේ තාත්තේ මම මෙම කෙලින්ම කියන ඔබට තව බරපතල උඹ මැරියන්. ඔබ මැරියන්. මට වැඩක් නැහැ. මරා නම් හොඳයි. හිටියත් නෑ වගේ. මෙලෝ රාක් නෑ. මට මගේ කොටස දෙන්න. ඒක තමයි ටෝන් එක. ඒක තමයි තේරුම. මගේ ආදර ප්‍රේමන්තනේ ද්විතීය සංග්‍රහයේ 21 කතා කරලා කියන වචනය බලන්න. ද්විතීය සංග්‍රහ 21 දඬුවමක් තියෙන පුතුන්ට.
එවිට නගරේ සියලු මිනිසුන් ඔහුට ගල් ගසා විස්සට යන පුතේ. ඉතින් නම් කියමු. මෙසේ ගෙනැවිත් ඔහු නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට මොහු හිතුවක්කාර කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබත්වෙකි නාස්තිකාරකය කියව යුතුය. එවිට නගර සියලු මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝය. මෙලෙස ඔබ අතරින් නපුර පහ කළ යුතුවේ. එයාට ගල් ගහලා මරන්න ඕනේ. එච්චර බරපතල පාපයක් කරන්න. මගේ ආදර ප්‍රේමයෙන් මතක තියාගන්න. පාපය තුල ඔබට නිදහස් කැමැත්තක් තියෙනවා. නිදහස් කැමැත්තක්. ඒක ඔබ තමයි තීරණය කරන්නේ. ඔබ තමයි ඒක තීරණය කරන්නේ. දෙවියන් වහන්සේ කවදාවත් බලහත්කාරකම් කරන්නේ නැහැ. දෙවියන් දැන් තාත්තගෙන් ඉල්ලද්දි මගේ උරුමය උරුමය එහෙනම් පට්ට ගන්න උරුමය. ඒතර මම මගේ මතන පණ තියෙනකම් කරනවද කියලා. අනේ මේ වැඩක් බලාගෙන යන්න මෙතන. එහෙම කියන්නේ එම කියන්නේ දෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිසා ඔබට පාපය කරනවද නැද්ද කියන එක ඔබගේ choice එකක්. උනාසේ දෙනවා. ඒක ඔබ විඳ ගන්න. ඒක ඔබගේ choice එකක්. කවදාවත් උනාසේ බලහත්කාරකම් කරන්නේ නැහැ. එතන ආදරයක් නැහැ එහෙනම්. ඒකයි ඒ දම් උනේ ඒ දම් උයනේ තාත්තා දුන්න හැම ගහක්ම හැබැයි එකක් එපයි කියලා කිව්වා. එතන තමයි කීකරුකම වැළුවේ. යකා එතනම ඉඳන් ඒක කනකම්ම කන කෑවා. නැත්ද? ඒක කනකම්ම ඔළුව කෑවා. එතන ඇසට රමණීය දිවට ප්‍රණීත නිවන වැඩමුළුකාදීම හැම කවදාවත් එහෙම දැක්කේ නැහැ. යකත් එක කතා කරයින් පස්සේ තමයි ඒක මට අයිති නැති දේ මරු කියලා පේන්නේ. ඉන්න තැන බෝරින් වෙන්නේ. මගේ ආදර බෙමන්තනේ ඔබට හැරෙන්න පුළුවන් ඔබ දැන් උතන නම් ඉන්නේ. උරු කෑම කන්න ඕනේ නැහැ හැරෙන්න පුළුවන්. ඊට පස්සේ බරපතලම පාපය වෙන්නේ මගේ ප්‍රමාන්තනේ. මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? 12 වෙනි වගන්තිය ඔවුන්ගේ බාලයා පියාණනි ඔබගේ දේපල වලින් මට අයිති කොටස දුන්න මැනවයි පියාට කීය. එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතර බෙදා දුන්නේ. බලන්න වචනේ. ලොකු පුතාටත් එයාගේ කොටස දුන්නා. පොඩි පුතාටත් කොටස දුන්නා. සාමාන්‍ය ලොකු පුතාට 3න් 2ක් අයිති වෙනවා. පොඩි පුතාට 3න් 1ක් අයිති වෙනවා. කුළුඳුලාට වැඩි අයිතියක් තියෙනවා. අපේ ලංකාවේ බාලයටන ගියව්වෙන්නේ නේ. කෙසේ වෙතත්. නිසා දැන් බාලයාව ළඟ තියාගෙන ඉන්න. මොකද ගෙදර ඉන්න වෙන්නේ. ඒක නම් ෆුල් සැලකිලියට නැද්ද? මගේ ආදර ප්‍රේමන්තනේ. නමුත් අයියා යන්නේ නැහැ. අයියා ගෙදර ඉන්නවා. වස්තු මාර්ගන. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද වෙන්නේ? එවිට ඔහු තමාගේ දේපල වුණ අතර බෙදා දුන්නේ. නොබෝ දිනකට පසු අපි හැමෝම කියමු. නොබෝ දිනකට බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන දුර රටකට ගොස් මගේ ආදර ප්‍රේමන්තනි මේ දුර රට කියන වචනය ඇවිල්ලා ග්‍රීක භාෂාවෙන් එන්නේ කොරා මකොරා මම ආසයි සද්දෙට කොරා මකොරා කියලා කියන්නේ පාළු තැනක් empty space. පාපය ඔබව තාත්තගෙන් ඔබ අරගෙන යන්නේ බොල් හිස් පුස් තැනකට. එතන ඔබට සතුටක් නැහැ මගේ ප්‍රේමන්තයනි. දුර රටකට අනිත් මේ දුර කියන එක ගැප් එක කියන එක බයිබලේ පුරාම අයිති කරගන්නට ඕනේ. මගේ ආදරේ මම 2 සාමුවෙල් 11 බලන්න. 2 සාමුවෙල් 11 ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලයේදී රජවරු යුද්ධයට යන්නට ඕනේ. මොකද යුද්ධය තමයි ගිවිසුම් කරනුව තියෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම එතන තිබුණේ. දාවිද් මාලිගාවට වෙලා ඉන්නවා. දුර ගැප් එක. අපි දකිනවා ලූක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 54 වෙනි වගන්තියේ පේදුරුතුමා ජේසුව අනුගමනය කරන්නේ ළඟින් නෙමේ. 54 22 54 ඔහු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියේ. පේදුරුද හැමෝම කියන්නේ පේදුරුද ඈතින් පසුපස්සේ ගියේය. ගියේ. මුලින්ම පාපය ඔබට කරන්නේ බෝරින් කරලා තාත්තගෙන් ඈත් කරනවා. එහෙම කරායින් පස්සේ තමයි යකාට ඔබත් එක්ක නටන්න පුළුවන්. අයියා ගෙදර ඉන්නවා මල්ලි යනවා ඈතට. ඈතට ගියයින් පස්සේ මොකද වෙන්නේ?
සියල්ල එතකොට වෙන ගෙහිදී දුරාචාරයේ යෙදෙමින් තමාගේ සම්පත නාස්ති කර දැම්මා. ඒ කියන්නේ ඒ ඔක්කොම පාපය වෙන්නේ ඔබ සම්බන්ධකමෙන් කැඩිලා ගියයින් පස්සේ. ඔබ අහන්න ඔබ එතනද ඉන්නේ? ඔබ කනෙක්ෂන් එක කඩාගෙනද? එහෙනම් ඔබ පාපය විඳින කෙනෙක්. තලු මර කන කෙනෙක්. ඒ සැප, ඒ වින්දනය, ත්‍රිල් එක, කික් එක තාම ඉන්නේ. තාම දැනිලා නෑ. විනාශය ඔබ තාම ඒකේ විඳින තැනක ඉන්නේ. එහෙම අයට මේ වචනය සෙට් වෙන්නේ නෑ. හෙන බෝරින්. අදවන්න. පස්සේ වැඩි යවක නිකන්. දැන් ඒ කාලේ මේ මගේ ආදර බෙවන්තනේ එයාට ඒක දැනෙන්නේ නෑ. සමහර වෙලාවට අපිට ඒ අයව අතාරින්න වෙනවා. උරු කෑම කනකට යනකම්. ඊට පස්සේ තමයි පාපය ඔබට ඇම දාලා ඔබට ඒ පණු වගේ මස්තික කාලා ඊට පස්සේමයි කොක්ක ගිහිල්ලා හක්ක යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තනේ සියල්ල 14 සියල්ල වේදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අගහිඟකම් දැනෙන විය. අන්න පටන් ගන්නවා. ඇත්ත ගෙඩි දාන්න, බිබිලි දාන්න, කැස්ස එන්න, තේරෙනවද? අන්න පටන් ගන්නවා. කියන්නේ මුලින් අර දීපු සැප විඳින්නේ නැහැ. ඊට පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ. සමහරවිට ඔබ එතන ඉන්නවා ඇත්තේ. දැන් ටික පාපේ ආනිසංස තේරෙන්න ගන්නවා. ටික ඒක දැන් පුරුද්දක් වෙලා. දැන් ඊට පස්සේ මගේ ප්‍රමාන්තේනේ 14 සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් 15 එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි විය. පුරවැසියෙකුට අතවැසි වෙනවා. මම මේක හරි ආස වචනයක්. මගේ ආදර ප්‍රමාන්තනේ ජේසුස්ගේ වචනේ තියෙන ගැඹුර බලන්න. පාපය ඔබව මුලින්ම හැබිට් එකකට අරගෙන යනවා. ඔබ ඒක හිතලාම කරනවා මුලින්. ඒ හිතලා කරන්නේ ඊට පස්සේ කරන එක හැබිචුවල් ඇක්ෂන් එකක්. ඒක පුරුද්දක් වෙනවා. ඊට පස්සේ ඔබව හිර වෙනවා. ඒ කියන්නේ අතවැසි වෙනවා කියන්නේ ඇඩික්ෂන් වහල්ම habit and addiction මේක ඔබ පාපයේ පියවරම ඇඩික්ට් වුණයින් පස්සේ කන්ට්‍රෝල් එකක් නැහැ. ඇඩික්ට් වුණයින් පස්සේ ඔබ සතෙක් වගේ මගේ ආදර වෙමන්තනේ සමහරට ස්වං වින්දනේ දවසට 15 වතාවක් 14 වාරයක් වැටෙන අය ඉන්නවා. ඒ කියන්නේ බිව්වේ නැත්තම් තේරුණාද කියන එක. ඒ කියන්නේ මොන දේ කරත් තමුන් ගෙදර අච්චර ප්‍රශ්න ඩීසල් මෙච්චර ගණන් ගිහිල්ලා නැද්ද 3 wheel එක දුවලා ඇවිල්ලා බාගේ ගැව්වේ නැත්තම් නැද්ද 3 wheel එකේ පෙට්‍රල් නැද්ද එහෙම තැනක ඉන්නේ සතෙක් ගන්නට. මගේ ආදර මෙම්මතනේ මම දන්න කෙනෙක් හිටියා කුඩු ගහලා ඒ කියන්නේ ඉන්දියාවේ රිට්‍රීට් සෙන්ටර් එකේ සාක්ෂි දරුවා එයා කුඩු ගහලා ඒ කුඩු නැති වුණායින් පස්සේ අම්මගේ වෙඩින් රින් එක ගන්න අම්මගේ අමුවේ ඇඟිල්ල කැපුවා. පුච්චලා මැරුවා. අන්ඩාන මනස්සාව වෙනවා. ඒ ඔබව ඇඩික්ට් වුණායින් පස්සේ මේක මේ බරපතලකම කතාන්නේ නේද? අපි අපේ තලවල අපි ඇඩික්ට් වෙලා. අපි බොරු කියන්න පුරුදු වෙලා, සල්ලි ගන්න පුරුදු වෙලා, අපි අපේ තලවල අපි ඇඩික්ට් වෙලා. ඒ කියන්නේ අපේ ජීවිතේ කවුරුත් නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ තනියම ඉන්න දන්නේ නැහැ. සද්ද නැතුව ඉන්න බෑ. නිශ්ශබ්දතාවයේ හඬට අවදි නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම සම්බන්ධකමක් ඕනේ. ඒ කියන්නේ ජවන්ත තනියම පාළුවේ ජේසුත් එක්ක ඉන්න දන්නේ නැහැ. ඒ නිසා සම්බන්ධකමක් ඉවර වෙන්නේ තව තැනක් පටන් අරගෙන. ඒ කියන්නේ අත්ෙන් අත්තට පනින කුරුල්ලා නැද්ද? ඊට පස්සේ මගේ ආන්දර බෙමන්තනේ මේ වගේ තැනක අපට දන්න එක ඩීල් කරගන්න ඇඩික්ෂන් එකක්. වර්තමානයේ බරපතලම ඇඩික්ෂන් එක තමයි ෆෝන් එක. බරපතලම ඇඩික්ෂන් එක. දැන් සයිකොලොජි වල ඒගොල්ලෝ කියලා තියෙනවා මගේ ප්‍රමාන්තනේ ළමයින්ට මගේ ගාවටම කී දෙනෙක් ඔෆිස් එකට එක්කන් එනවද? ඒ කියන්නේ ෆෝන් එක ගත්තාම ළමයා ගහනවා අම්මට. ෆෝන් එක ගත්තම මරා ගන්න එනවා. හපනවා. කියන්නේ සතෙක් වගේ, බල්ලෙක් වගේ. ඒකට වහල් වෙච්ච තැනක. ඒ සත්තුනේ මං හිතන්නේ අපේ එක පූසියෙක් ඉන්නවා ඌට මං හිතන්නේ හීට් එකද කොහෙද පූසෝ කියන්නේ මගේ ප්‍රේමවන්තනේ ගේ ඇතුලෙන් යනවා නිදින කාමරෙත් දුවනවා දැන් ගියත් 4-5 වෙනෙක් ඉන්නවා මං තට්ටිත් දෙලා ගල් ගෙඩි අරන් දෙනවා තේරුණාද කියන එක ඒ කියන්නේ උන්ට පාලනයක් නැහැ බල්ලන්ටත් එමනේ ගේට්ටු කඩාගෙන කම්බි කඩාගෙන තාප්පවලින් පැනගෙන එන්නේ. ඒ කියන්නේ ඒක ඒ කිමිකල් රියැක්ෂන් එක කිසිම පාලනයක් නැහැ. උන් සත්තු මිනිස්සු මගේ ආදර ප්‍රමාන්තනේ. ඒකයි
කවුරුත් කිසිවක් ඔහුට දුන්නේ ඌරු කෑම කන තැනටම යනවා. මිනිස්සු සත්තු වෙච්ච කාලයක්. මගේ ආදර ප්‍රේමන්තනි ලංකාවට එහෙම වෙන්න වැඩි කාලයක් නැහැ. මිනිස්සු වියරු වැටිලා ඉන්නේ. කන ටික නැතුව ජීවිතේ ජීවත් වෙන්න ශක්තියක් නැතුව අසරණ වෙච්ච තැනක පෝලිං වල මරාගෙන තේනවද අසහනේ ලයිට් නැතුව කරකට වෙලා ඇත්ත කෙවල් වල තැම්බිලා ෆෑන් එකක් නැතුව ඉන්න බැරුව මේ පුදුම අසහනයක ලංකාව යන්න වෙනම තැනකට සූදානම් වෙන්න. සූදානම් වෙන්න. ඔබ ජේසුගේ අත අල්ලගෙන හිටියේ නැත්තම් කරන්ට් එකට බෑ මගේ ප්‍රේමවන්තනේ ඔබට බලය දෙන්න. පෙට්‍රල් ඩීසල් වලට බෑ ඔබට ශක්තියක් වෙන්න. ලෝකෙට බෑ ඔබට පන්නරයක් වෙන්න. ජේසුගේ අත අල්ලගෙන ඉන්න අය ජේසුගේ අත ජේසුව දයාබරව අයිති කරගත් අයගේ ජීවිත ඉතුරු වෙන කාලයක්. අනිත් අයගේ ජීවිතේ නන්නත්තර වෙන කාලයක්. එනිසා මේ තැන මේ U-turn එක ජීවිතේ අවශ්‍යයි. මගේ ආදර ප්‍රේමන්තනි ඔබ පාපය තුල මේ වෙනකොට ඉන්නේ බිඳුවටම වැටිදාද? ඒ කියන්නේ ෆ්ලැට් නන්නතරයි සතෙක් ගන්නට ඌරු කෑම කන තැනදීත් ස්වාමීන් වහන්සේගේ ආදරය ඔබ වෙනුවෙන් තියෙනවා. ඒකයි සුභාරංශය. තාත්තා ගෙදර බලාගෙන ඉන්න ඔබ එනකම්. ඔබ යන දුර උන්වහන්සේට අදාළ නැහැ. ඔබ වැටෙන වල උන්වහන්සේට අදාළ නැහැ. ඔබ මොන තරම් අසික්කිත ජරා අසභ්‍ය දෙයකද ඉන්නේ උන්වහන්සේට අදාළ නැහැ. මොන ඇඩික්ෂන් එකකද ඉන්නේ උන්වහන්සේට කොහෙත්ම අදාළ නැහැ. ඔබ ජීවිතේ U-turn එක ගන්න තැනදී ජීවිතේ වෙනස් කරගන්න තැනදී ගෙදර උන්වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා. ඔබට හරි සිහි කල්පනාව. එකයි වචනය කතා කරන්නේ 16 ඌරන් කන කරල් වලින් නුවද තමගේ කුස පුරවා ගන්න ඔහු කැමති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝය. හොඳ වෙලාවට එල්ලෙන්න තුත්තිරි ගහක්වත් නැහැ. හැරෙන්න තැනක් නැහැ. නන්නත්තරයි කිසි කෙනෙක් දුන්නේ නැහැ. හොඳ වෙලාවට පාපය තුල ඔබට රිදෙන්න ඕනේ. පාපය තුල ඔබට රිදෙන්න ඕනේ. රිදුන්නේ නැත්නම් ඔබට ගමනක් නැහැ. රිදෙන තැන තමයි ඔබ අවදි වෙන්නේ. රිදෙන තැන තමයි ඔබ අවදි වෙන්නේ. ඒ අවදිවීම තුල ඔබගේ ජීවිතයේ ඒ රිදෙන තැන පිච්චෙද්දි තමයි ඔබ අතාරින්නේ. ඒ අතාරින තැන ඔබ හැරෙන්නේ. සිහි කල්පනාව හරි සිහි කල්පනාව කවදාද ඔබ මේක එන්නේ? ඒකයි හොසියා 5:15 උන්වහන්සේ කතා කරලා කියන්නේ. හොසියා 5:15 කියන බලන්න මගේ සෙනග Tamanගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම වුණ අතහැර මාගේ වාස භවනට යන්නේ. සමහර විට වුන් දුක් විඳින විට ඕනෑ කමින් මා සොයා යනු ඇත. ඔබ රිදෙන එක වාසනාවක්. තාම ඔබට ලාදුරු නැහැ. අධ්‍යාත්මික ලාදුරු නැහැ. ඔබට දැනෙන කෙනෙක්, දැනෙන දෙයක්. ඒ කියන්නේ ඔබට තාම සංවේදී කෙනෙක්. මගේ ආදර ප්‍රේමන්තයනි ස්වාමින් වහන්සේ මේ තැන ඒ කියන්නේ සමහර ඔබගේ ජීවිතේ වැටෙන්න දීලා අතහැරින්න දීලා ඒ තැන ඌරු කැම කන තැන කිසිවක් දුන්නේ නැහැ. ඒ නිසා දෙන්න නැති අයට බැන තවත් ඌරු කෑමම බාබිකියු කර ඒ කාලකන්නිකම එන්ජොයි කරන්නේ නැතුව ස්වාමින් වහන්සේ කතා කරන දෙයට අවදි වෙන්න. රටට බැනලා ඇති. පාලකයන්ට බැනලා ඇති. මට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි සාරේපත්‍ර වැන්දපුවගේ පිටි නැලිය හිස්සුනේ නැතිනම්? උන්වහන්සේ ඒ තෙල් තුලාව බලාගත්තනම් ඇයි මගේ මුට්ටියේ බත් නැත්තේ? ඇයි මට ස්වාමීන් වහන්සේ මම බලාගන්න නැත්තේ? ඇයි මම මෙහෙම ණය බර වෙලා හිර වෙලා ඉන්නේ? තාම ඔබට ඇයි මේක හරියන්නේ නැත්තේ? තාම ඔබට U-turn එක අරගෙන නැහැ. හතර වටේ බැන යන්න පුළුවන්. රිදෙන එක වාසනාවක්. ගොඩක් අයට රිදෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඒක උන්වහන්සේ රිදලා ඔබතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ මම ඔබගේ ක්‍රියා දනිමි. ඔබ සීතල ගතියම හෝ උණුසුම් ගතිය නොසිටින බව මම දනිමි. ඔබ සීතලව උණුසුම හෝ සිටියා නම් මම කැමැත්තෙමි. දැනෙන කෙනෙක් තාම ඔබට රිදුනා සමහර අයට දන්නේ නැහැ. සමහර අයට දැනන්නේ නැහැ. තාම පාපයක් කරනවද කියලා දැනෙන්නෙත් නැහැ.
දේශපාලඥයන් දැනෙනවා නම් මේ පව් කරනවා කියලා මේ රට රීරි මාංශයම හූරගෙන කාලා විනාශ කරනවා කියලා ජනතාව මෙච්චර දුක් විඳිනවා කියලා පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ප්‍රාඩෝ වල යන්නේ තේරෙන්න දැක්මක් නැහැ. තාමත් තමුන් හරි. මගේ ආදරේ මම අපිත් එතන ඉන්නේ. මේක මගේ ප්‍රශ්නයක් කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා රිදෙන එක වාසනාවක්. ස්වාමීන් වහන්සේ ඔබට රිද්දන්න ඕනේ. ඔබට දැනෙන්න ඕනේ මගේ ප්‍රේමාන්තනේ. මට පේනවා මෙතන අකීකර පුත්‍රය 3 දෙනෙක් එළියේ ඉන්නවා. තාම රතු පාර ටී-ෂර්ට් එකක්, දැඹිලි පාර ටී-ෂර්ට් එකක් ඇඳගෙන නේද? ඒ අය තාම පාපේ එන්ජොයි කරනවා. කේන්ති කියලා නෙමෙයි හොඳේ. කේන්ති කියලා නෙමෙයි. මෙහෙම ගෙලිම පේනවා පුටු තුනක් අර ගහ මුලේ දාගෙන තාම දන්නේ නැහැ මම ඒගොල්ලන්ට කියන්නේ කියලා. ගහ මුල්ලේ පුටු තුනක් දාගෙන තාම්පසල් ළමයි වගේ පේන්නේ. තාම කතා කරනවා. මගේ ආදරේ තාම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ ඒගොල්ලන්ට කියලා. තාම හොඳට කතා කරනවා. මගේ ආදරේ මන්තනේ. ජීවිතේ දැනෙන අය දැනෙන කෙනෙක්. එතනදී ලස්සන මොකක්ද? හරි සිහි කල්පනාව මොකක්ද? හරි සිහි කල්පනාව තාත්තගේ කෙවිට දඬුවම නෙමේ, පනිෂ්මන්ට් එක නෙමේ, මෝටාර් එක යකඩ මොනවාද ඉලෙක්ට්‍රික් ෂෙයා එක නෙමේ, එල්ලුම් ගහ නෙමේ සිහි කල්පනාව. බලන්න එයාට සිහි කල්පනාවට පැමිණ මෙසේ මගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනකොට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. තාත්තා සලකන විදිය. තාත්තා සලකන විදිය. මගේ තාත්තගේ ආදරයයි කල්පනාව. මගේ ආදර ප්‍රේමන්තනේ. සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. ජේසුගේ ඒ ආදරේ මිහිර ඔබම විඳලා බලන්න. ඔබ වැටෙන්න සිතනා විට, වැටෙන්න සැලසුම් සදනා විට, සිතුසේ වැටෙනා විට, වැටිලා හඬනා විට ජේසු මගේ අත නෑර මෙහිදී ළඟ. වැටෙන්න ආදරය කරන්න, රිදෙන්න ආදරය දැනෙන්න, මට බැරි වෙන විට ආදරය ඇහෙන්න ජේසුනි ළඟ ඉන්න. අතැර දුවන විට ආදරය කරන්න, පව් කරන විට ආදරය දැනෙන්න, හැරිලා එන විට මා පිළිගන්නට ජේසුනි ළඟ ඉන්න. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මගේ ආදර ප්‍රේමන්තනේ හැරිලා අම්මා වගේ ළඟයි, තාත්තා වගේ රකී, මිතුරෙක් වගේ තිරයි. ඔබේ ආදරේ එහෙමයි. හැර යන විට උහුලයි, යලි එන විට පිළිගයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ ආදරේ එහෙමයි. මේක ජීවිතේ විඳලා බලන්න. ඔබට ඕනේ හැරෙන්න විතරයි. ඔබ අර විනාශ කරපු දේ තාත්තා කියන මේනෝ කීයක් දුන්නද? කීයක් දුන්නද? තෝ බලන්න. නැති කරගත්ත සතයක් ගානේ හොයාගෙන මිසම් මේකෙතර පස්පා ගන්න. එම කිව්වේ නෑ. ෆ්ලැට්. ෆේලියර්. නැති කරගෙන ලක්ෂ කෝටි ගාණක් නැති කරගෙන පුතා හිස් අතින් ආවත් ඔබ මට එපා වෙන්නේ නැහැ. මගේ ආදර මෙවන්තනේ ඔබට ඒකයි වරප්‍රසාදය කියන්නේ. ඔබගේ තීරණය ඒ යූටර්න් එක ගන්න එක විතරයි. ඉතුරු ටික උන්වහන්සේ බලනවා. මගේ ආදර මෙවන් මෙච්චර හරි මම ඔබට අපිට එක්ස්කියුස් එකක් තියෙනවා. අපි විනාශ කරගත දේ අපි ඇති කරගන්න ඕන නම් ඉල්ලන්නේ හැරෙන්න විතරයි. මගේ ආදර ප්‍රේමන්තනේ හැරිලා උන්වහන්සේ ගාවට එන්න විතරයි. උන්වහන්සේ ගාවට එන්න, උන්වහන්සේ ගාවට හැරිලා එන්න. තාත්තා මොකද කරන්නේ? බලන්න අනිත් පැත්තෙන් තාත්තා ගත්තාන් පස්සේ පුතේ කවුරු හරි කියන අර ළමයි තුන් දෙනාට පිටිපස්සේ ඉන්න අය අර පිටිපස්සේ මේ ළමයි තුන් දෙනාට කියන්නේ එක්ක පේන්නේ නැති තැනකට ගිහලා කතා කරන්න කියන්නේ අර පිටිපස්සේ ඉන්නේ. එක්ක පේන්නේ නැති තැනකට යන්න නැත්නම් පූජාවෙන් එළියට යන්න කියලා. ප්‍රේමන්තනේ කේන්ද ගිහලා නෑ. ඇත්තටම කේන්ද කියලා නෑ. නමුත් ඒක මන මාර පාප කර්මයක් ඒක. පූජාවේ නම් එහෙම ඉන්නවා කියන එක. හරි. අපි යමු වචනෙට යමු. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නේ. දැන් මේ ඔක්කොම වෙනින් පස්සේ මගේ ප්‍රමාන්තයනේ. පුතා තාත්තා ගාවට යන්නේ. පුතා තාත්තා ගාවට යන්නේ. තාත්තේ මම පව්කාරයෙක්. මම ඔබට විරුද්ධව පව් කරා. මම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරා. මාව පුතෙක් වගේ තියාගන්න එපා. මාව සේවකයෙක් වගේ තියාගන්න. සේවකයෙක් වගේ තියාගන්න. ඒක තමයි ඔබ මම හිතන්නේ. ඔබ පව් කරයින් පස්සේ
පව් කරයින් පස්සේ තාත්තවම පිළිගන්නේ තුවාල. ඒ කියන්නේ මූ මෙහෙම කරානේ කියලා ලේබල් එකක් එක්කද? මගේ ආදර වෙමන්තනේ මතක තියාගන්න. එහෙම උන්වහන්සේ එහෙම එකක් නෑ. සම්පූර්ණයෙන් නිදහස්. ඒ කියන්නේ ඔබ හැරිච්ච ගමන්ම ඔබගේ අතීතය ඉවරයි. ඒක උන්වහන්සේ අද පළවෙනි කියමේ ජොෂුවාට කතා කරලා කියන්නේ ඔබගේ නින්දාව මම පහ කරනවා. මොකද මිසරේ නාව අය මැසිවිලි කිව්වා පව් කරා දඩබ්බර වෙච්ච නිසා එයාලට ප්‍රන්දේශයට යන්න බැරි වුණා. දැන් මෙතන පාලු කරේ තමයි ඔක්කොමලා ඉපදුනේ. ඉපදිච්ච අය චර්මච්ඡේදනය කරලා නැහැ. දැන් මහවත්තේ මම ප්‍රශ්නය අහුවා. චර්මච්ඡේදනය දන්න අය තුස්සන්. චර්මච්ඡේදනය දන්න අය තුස්සන්. දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නේ නැහැ. චර්මච්ඡේදනය දන්නේ නැහැ. දන්නේ නැහැ. හොඳ වෙලාවට ඇහුවේ නේ. මේ පැත්තෙන් චර්මච්ඡේදනය දන්නේ නැති අය තුස්සන්. දන්න අය තුස්සන් දන්න අය. පාර්ලිමේන්තුව වගේ දෙපැත්තටම නෑ නෑ. හරි චර්මච්ඡේදනය දන්නේ නැති අය තුස්සන්. දන්නේ නැති අය. කරපු අය නෙමෙයි මං අහන්නේ. දන්නේ නැති අය. තේරුණාද කියන එක? හරි දන්නේ නැති අය තුස්සන්. හොඳ වෙලාව නැත්තම් මේක කියාගන්න බෑනේ. චර්මච්ඡේදනය කියන්නේ මගේ ප්‍රමාන්තයනේ. පුරුෂයාගේ ලිංගේන්ද්‍රයේ ශිෂ්ණයේ පෙර සම කොටසක් කපනවා. ඒක මුස්ලිම් ජනතාව අදටත් ඒක කරනවා. ඒ ලේ වැගිරීමක් ඒ පොඩි එකාගේ ලේ වැගිරීමෙන් ගිවිසුමට ඇතුල් වෙනවා කියලා සලකනවා. ඒක තමයි චර්මය කියන්නේ හැම ඡේදනය කියන්නේ කැපෙන එක. චර්ම ඡේදනය කියන්නේ ඒකට. දැන් ඒක හැම ජුදා ජාතිකයෙක්ම ආබ්‍රහාම්ගේ කාලේ ඉඳන් කරන්නට ඕනේ. ලේ වැගිරීමක්. දැන් එතකොට මයි ප්‍රේමන්තනේ බෞතිස්මය මොකද වුණේ? එදා ජොෂුවාට කිව්වා ඔක්කොමලව චර්මච්ඡේදනය කරන්න. එයාලා ඔක්කොමලා එදායින් පස්සේ මම සිහි කරන්නේ නැහැ. නින්දාව සම්පූර්ණයෙන් ඉවරයි. අලුත් කෙනෙක්. දැන් මේ පුතා ගෙදර එනකොට අලුත් කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබ මම පාපයත් එක්ක මිසරේ නෙමේ අපේම වහල්කමේ ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ ගාවට එද්දී ඒ නින්දාව පහ වෙන්නේ කොහොමද? ඔබගේ මගේ චර්මයේ ඡේදන වෙලා නෙමෙයි. කුරුසේ ස්වාමීන් වහන්සේගේ ලේ තුවාල 5400කට වඩා තියෙනවා. 5400කට වඩා තියෙනවා. උන්වහන්සේව ඡේදනය වෙලා තමයි ඔබගේ මගේ පාපය මැකෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ තාත්තා මුත්තක් ලෑස්ති කරගෙන ඉන්නවා. මුත්ත කියලා කියන්නේ අලුත් උරුමය. අර නැති කරගත් උරුමය ආයි ලෑස්ති. තාත්තා අලුත් ඇඳුමක් හොඳම ඇඳුම. හරි ජාකබ් ජෝසප්ට ඇඳුවා වගේ හොඳම ඇඳුම ලෑස්ති. තාත්තා අලුත් සෙරප්පු දෙකක්. ඒ කියන්නේ මොකක්ද? වහලෙක්ට සෙරප්පු නෑ. ඌරු කෑම කකා හිටියේ මගේ පුතා. තවදුරටත් වහලෙක් නෙමෙයි. ඒක ලෑස්ති. තරකල වස්සා ලෑස්ති. ඔබට තියෙන හැරෙන්න විතරයි මගේ ප්‍රේමාන්තයනේ. ඒකයි මේ අපි රෝස පාට ඇඳගෙන ඉන්නේ. මේකේ මහා සතුටක්. මගේ ජීවිතය මම ඒ පුංචි තීරණය ගත්තා. මෙටනොයියාව ෂුප් යූටර්න් එක ගන්න. සද්ද අඩු කරලා මට කතා කරන්න බෑ මේ මොකද දැන් මයික් එක අඩු කරන්න වෙනවා. යූටර්න් එකක් ගන්න. යූටර්න් එකක් ගන්න. යූටර්න් එක ගන්නවා නම් ඒ යූටර්න් එක ගන්න විදිහක් තියෙනවා. ඒ යූටර්න් එක ගත්ත ගමම්ම උන්වහන්සේ එතන ලෑස්ති බලාගෙන ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තයනි කොච්චර බාධාද බලන්න. මේ වචනේට මට හඬ පාලනය කරලා කතා කරන්න බෑ. මම කතා කරනවා නෙමෙයිනේ. මම ඇතුලෙන් එන දේ මම කියන්නේ. දැන් හඬ පාලනය මම පාලනය කර මම හිතේ කතා කරන කෙනෙක් නෙමෙයි. තේරුණාද කියන්නේ? හඬ පාලනය කරන්න මට බෑ. හඬ මම නෙමෙයි ඉන්නේ ඇතුලෙන් එන්නේ. මම මෙහෙම උගුර කඩාගෙන නැත්නම් කෑ ගන්න හිතුවන්නේ නැහැනේ. ඒ කියන්නේ දැන් ප්‍රේමාන්තනේ දැන් ඒ නිසා ඔබගේ ජීවිතේ යූටර්න් එක ගන්න. එහෙම කියන්නේ මම. හරි කමන්නේ. එක්සෑම් තේරෙන්නේ නැහැ. හරි. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ තන ලෑස්ති උනාසේ හැම දෙයක්ම ලෑස්ති කළ ඉවරයි. හැම දෙයක්ම ලෑස්ති කළ ඉවරයි. ඔබට තියෙන හැරිලා ඉන්න විතරයි. එතන තාම එන්නේ නැතුව තාම ඒ පාපයේම හිර වෙලා ඉන්න තැන කාලකන්නිකම. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ තැන තාත්තා එයාව පිළි අරගෙන
මහා මංගල භෝජනයක් ලෑස්ති කරලා මහා මංගල භෝජනයක ලෑස්ති කරලා හැම දෙයක්ම ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තිනවා ඔබ ගන්න තීරණයේදී. ඒ තාත්තා මගේ ආදර ප්‍රමාන්තේනි ඒ තාත්තා පුතාව දුරතියා දකිනවා. දුරතියා දකිනවා. මේක පොයින්ට් එකක්වත් මට මිස් කරන්න බෑ. එච්චර ලස්සන වචනයක් තියෙන්නේ. චතාරිකේ මේ වචනය අයිති කරගන්න ඕනේ. දුරතියා දැක්ක ගමම්ම වචනය කියනවා. දැන් එකක් තමයි දුරතියා කොහමද පුතා එනවා දකින්නේ. දුරතියා දකින්න නම් තාත්තා බලාගෙනම ඉන්නවා. හැමදාම බලාගෙන ඉන්නවා. හැමදාම ඔබ එනකන් තාත්තා බලාගෙන ඉන්නවා. ඒකයි එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය අපි දකින්නේ. එළිදරව් 3:20 දකින්නේ වචනය. උන්වහන්සේ කතා කළ කියන වචනේ බලන්න. මෙන්න මම දොර කඩ ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර හරින්නේ නම් මම ඇතුල් වී ඔහු සමග කෑම කන්නේ. දොරකඩ මම ඉන්නවා. ඔබ හරින කම්ම දොර. ඔබ හරින කම්ම දොර. මගේ ආදර ප්‍රමාන්තනේ තාම ඔය කියන්නේ උන්වහන්සේ බලාගෙන ඉන්නවා මම එනකම්. මම තාම පිළිතුරු දෙන්නේ නැති තැනක. එකයි මේ ඉරිදා ඔබ හිතන්නට තාම මේ චතාරිකේ මේ දවස් 40 තාම මට මුකුත් වෙලා නැද්ද? තාම මුකුත් වෙන්නේ නැද්ද? තාම ඔක්කොම අතහැරලාද? තාම මම පාපේ තුලද? අවසානයේ කතා කළා කියනවා ඒ තාත්තා දුර තියා දැකලා හැමෝම මේ වචනේ අපි අයිති කරගන්නවා. තාත්තා දුර තියා දැකලා මොකද වෙන්නේ? අනුකම්පා කොට පස්වෙනි වගන්තිය පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා දුරතියාම ඔහු දැක අනුකම්පාවෙන් ඇලලි. අපි හැමෝම කියමු. අනුකම්පාවෙන් ඇලලී දුවගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිපගත්තේය. මගේ ආදර ප්‍රමාන්තේනේ තාත්තා දුවනවා කියන එක එන ඔඩ් කතන්දරයක්. හොඳේ. තාත්තා දුවනවා කියන එක දැන් හිතන්න දැන් මම ලෝගුවක් ඇඳගෙන මෙහෙම දිව්වනම් කොහොමද වෙන්නේ? මෙහෙම දිව්වනම් ගැලපෙන්නේ නැහැ. මන් නම් එච්චර ගැලපෙන්නේ නැත්තේත් නෑ නේ. ඔය ඒ කියන්නේ එහෙම කිසි සංවර ගතියක් නෑ නේ මගේ ප්‍රමාන්තේ. ඒක නිසා එච්චර ගැලපෙන්නේ නෑ. සාමාන්‍ය ෆාදර් කෙනෙක් නම් පිළිවෙලට ලස්සනට ඉන්න එහෙමනේ. නේද? මම මහවත්ත පල්ලියේ මෙහෙම දිව්වා. මම කැමරා එක තියෙන කොට දුවන්න බෑ. මෙහෙම කළා එළියටම දිව්වා. දුවලා පෙන්නුවේ. තාත්තලා දුවන්නේ නැහැ. පලස්තීනේ තාත්තල බල්ලෝ එලවත් දුවයි. ඒක වෙනම කතන්දරයක්. ඒක නැත්නම් සාමාන්‍යයෙන් එහෙම දුවන්නේ නැහැ. ඒකට හදිස්සිය වල දුවනවාද? තාත්තලා ඉන්නේ සෙන්සලප්පුවෙන්. තාත්තලා සෙන්සලප්පුවෙන් ඉන්නේ පුතාලා ඉන්න ඕන ළඟට. හැබැයි මේ තාත්තා පුතාව දැක්ක ගමන් දුවනවා. ඇයි එදා ඒ කියන්නේ තාත්තා අනිත් අය පුතාව දැක්කොත් එහෙම ඒගොල්ලෝ දකිනවා මේ ඇවිල්ලා අකි කරපු තෙක්. එතකොට ඒගොල්ලන්ට තියෙනවා විදියක් මගේ ප්‍රමාතනේ. ඒක ගහක ඇට జాතියක් තියෙනවා. ඒ වලින් ගහනවා. ගහන්නේ මරන්න නෙමෙයි නින්දාව. ඒ කියන්නේ අර ලැජ්ජ කරන්න තමුස මෙහෙම කරා නේද කියලා ගහනවා. තාත්තට ඕනේ නැහැ. එහෙම හරි මගේ දරුවව ලැජ්ජ කරන්න. තාත්තා දුවලා ගිහිල්ලා ගෙල බදාගෙන වැළඳ ගන්න. මේ බලන හැම මූවමන්ට් එකක්ම බලන්න ඒ ගෙල බදාගෙන වැළඳ සිප ගන්නවා. ඔරිජිනල් ටෙක්ස්ට් එකේ දැන් පුතා එන්නේ තාත්තේ මම පව් කරා ස්වර්ගයට විරුද්ධව පව් කරා ඔබට විරුද්ධව පව් කරා මේ ඔක්කොම කියන්නනේ. ඔරිජිනල් ටෙක්ස්ට් එකේ කියන තාත්තේ මම පව් කරා කියලා කියන්නේ. හයියෙන් කියන්නේ. තව හයියෙන් කියන්නේ. තව හයියෙන් කියන්න බලන්න බරේ. තාත්තේ මම පව් කරා කියන්නේ. තව හයියෙන් කියන්නේ. හයියෙන් ඕකම කියන්නේ. දැන් මෙයා ඇවිල්ලා කියනවා තාත්තේ මම පව් කරා කියලා. කියාගෙන යන්න. දැන් ඇත්තම ඔරිජිනල් ටෙක්ස්ට් එකේ මට පව් පුරවනවානේ. තේරුණාද කියලා? හරිද? තාත්තේ මම ඔරිජිනල් ටෙක්ස්ට් එකේ මගේ ප්‍රමාන්තේනේ ඔරිජිනල් ටෙක්ස්ට් එකේ තාත්තා පුතාට කතා කරන්න දෙන්නේ නැහැ. දැන් කියන්න තාත්තේ මම පව් කරා කියලා. මගේ ආදර ප්‍රමාන්තේනේ thank you. තාත්තට වැඩක් නැහැ කළපු පව්. මොන ක්ලබ් එකටද ගියේ? කාන්තාව කී දෙනෙක් එක පාපේ හැසිරුණාද? කොච්චර සල්ලි ගාණක් නාස්ති කරාද? තාත්තට වැඩක් නැහැ. පුතා ආවෙක ඇති. මම මේ ඔක්කොම දඟල කියන්නේ ඔබට
එච්චර දෙයක් ඔබ මිස් කරගෙන තාම පාපේ ඉන්න කරුමේ. මොන කරුමයක්ද මගේ ප්‍රමාන්තනේ. එච්චර දයාබර දෙයක් තියෙද්දී. එහෙනම් අපි අවසන් කරනවා වචනය මගේ ආදර ප්‍රමාන්තනේ. මෙතන තව පුතෙක් ඉන්න ඔබට මට අමතක වෙච්ච. ඒ තමයි ලොකු පුතා. ලොකු පුතා ගෙදර එනකොට ගෙදර පාටි එකක්. ඇත්තටම මේකේ ફોකස් එක ලොකු පුතා පොඩි පුතා නෙමෙයි. ජේසු පෞකාරයන්ව අද කියවීම ආරම්භය මොකක්ද කියන්නේ ලුක්තුමාගේ 15 වෙනි පරිච්ඡේදය බලන්න. පළවෙනි වගන්තිය ජේසු වුණාසේ අයකැමියන්ද පෞකාරයන්ද දිනක් සියලු අයකැමියෝද පෞකාරය ජේසුස් වහන්සේ සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට එවිට පරිසවර විනයදර කතාකොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේ බොන්නේයි මැසිවිලි කියෝයි. ඒක තමයි ප්‍රශ්නය. කියන්නේ පෞකාරයන් ඇයි ජේසු ලං කරගන්නේ? ඒක පරිසිවරුන්ට කටු ඇනෙනවා වගේ. ඒක දරන්න බෑ. ඒ කියන්නේ පෞකාරයන්ව ලේබල් ගහලා හිර කරලා හංවඩු ගහලා ඉවරයි. ඔබත් මමත් එහෙම කෙනෙක්ද? ලොකු අයියා එනවා ගෙදර. ලොකු අයියා ආවයින් පස්සේ සේවකයා ඉන්නවා. සේවකයා ඇවිල්ලා අහනවා සේවකයාට ගෙනාලා මොකද්ද මේ පාටි එක? ඔබගේ මල්ලි ඇවිල්ලා. මල්ලි ආව නිසා තාත්තා තරකල වස්සා මැරුවා. උත්තටම කේන්ති යනවා. ඊට පස්සේ තාත්තා එළියට එන්නේ මගේ ප්‍රමාන්තනේ. තාත්තා එළියට ඇවිල්ලා අහනවා පුතේ ඇයි? ඔබගේ සහෝදරයා ඔබගේ මල්ලි නැති වෙලා හිඳලා මැරිලා ආයිත් ඉපදිලා ඒකයි කියලා. පුතා කියනවා මගේ මල්ලි නෙමෙයි. ඔයාගේ පුතා. ඔයාගේ පුතා. මම එන්නේ ඇතුළට. අයියා මොකද කරන්නේ? අයියා එකතරා විදියකට කියන්නේ මම ඔයාගේ පුතා නෙමෙයි. ඒ තමයි ඔයාගේ පුතා. එයා මගේ මල්ලි නෙමෙයි නම් එයා මගේ තාත්තා නෙමෙයි. මතක තියාගන්න ඔබට මේ චතාරිකේ ආදරය කරන්න බැරි තැනක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබට තාම ආදරය කරගන්න බෑ. පෞකාරයට ආදරය කරගන්න බෑ. පිළිගන්න බෑ. එයාට ලේබල් ගහලා හංවඩු ගහලා තියෙන තැනක නම් ඉන්නේ. අපිට කවදාවත් මේ මංගල භෝජනේ අයිති නෑ. අපිට කවදාවත් ඒ ආදරය විඳින්න බෑ. ඒ පුතා ගෙදරට එන්නේ නෑ මගේ ප්‍රමාන්තනේ. එයා කියනවා ඔබට මම සේවය කළා. ඔබට මම සේවය කරා. ඔබට මට හැබැයි එළු පැටියෙක්වත් දුන්නේ නෑ. සේවය වහලෙක් පුතෙක් නෙමෙයි. එනිසා ඔබ බලන්න. ඔබ පුංචි පුතා වගේ වැරදි කරයි කියලා පිළි අරගෙන උන්වහන්සේ ගාවට යන කෙනෙක්ද? ලොකු පුතා වගේ අනිත් හැමෝම ජජ් කර අනිත් හැමෝම හංවඩු ගගහ ගෙදර එළියේ ඉන්න තැනක්ද? එනිසා ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ හැම දෙයක්ම අලුත් වෙනවා මගේ ප්‍රමාන්තනේ. හැම දෙයක්ම අලුත් වෙනවා. ඒ අලුත් වෙන ස්වාමීන් වහන්සේව අයිති කරගන්න, අයිති කරගෙන ජීවිතයේ යූටර්න් එක අරගෙන උන්වහන්සේ වෙතට යන්න ආරාධනා කරනවා. ආමෙන්. අපි නැගිටලා අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසහපලද පෙරණ සියල්ලද මවා වදාළ සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන ශ්‍රී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මෞන නැරඹ පියාණන් වහන්සේ සමග එකම බවත් පැතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් සබුදේසාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කණිමරියාවන්ගෙන් මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද ඔවුන් වහන්සේ අප උදෙසා පොන්සු පිලාතු යටතේ කුරුසේ යන ගැසුණු ලැබ මරණ වේදනාවෙද උකුත් වේ තැපත් කරනු ලැබුසේක. ශුද්ධ ලියවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වදා උත්ථාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක.
ඕන් වහන්සේ දිවසිවරුන් මගින් කතා කරසේක. අපොස්තලයන්ගෙන් පැරදෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද බලවන්ගේ නැවත නැගිරීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට මෙසේ පුරුදු කර සිටමු. විශ්වාසකගේ ආඥාවලට සම්බන්ධ වෙමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවිපෑණනි අප ශුද්ධෝත්ම පියාණන් ඇතුළු පූජක පැවිදි සැම ආශිර්වාද කර මනස්ථාපනයේ තුල දෙවිදුන් අත්දකින ජීවිත ගත කරන්නට කිතුණුවන් මෙහෙවන්නට ඔවුන්ට වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දේවතාත්තේ රට තුල ඇති වී ඇති විශාල අර්බුදයන්ට වගකිව යුතු පුද්ගලයන් ලෙස අප රට පාලනය කරන සියලු පාලකයන් හට තම සුබසිත පිළිබඳ නොව ජනයාගේ සුබසිත පිළිබඳ සිතා බලා කටයුතු කරන්නට ඔවුන්ට වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවිපියාණනි සැබෑ මනස්ථාපනයේ තුල පාපේ මරා දමා ඔබ වහන්සේගේ දේව ආදරය රැකවරණය තුල පූර්ණ සතුට නිදහස අත්දකින්නට අපට අවසි වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. කරුණාබර පියාණනි අප මේ සම තුල ජීවත් වන සෑම පවුලක්ම ආශිර්වාද කළ මැනව. දෙමාපියන් හා දරුවන් අතර ආදරය සබඳියාව වැඩි වැඩියෙන් ඇති කර ගනිමින් ශුද්ධ පවුලේ ආදර්ශය අනුව ජීවත් වන පවුල් වන්නට සෑම පවුලකටම අවශ්‍ය ශක්තිය දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. සලමෝතාක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම් උදෙසා මැදිහත්ව යාඥා කරමු. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම. සතු සැමදේ දිවිදුන්ගෙන් ලැබුවේ ඒ වෙනුවෙන් දිවිදුන් පැතුවේ ආදරයයි අපගේ ආදරයයි අපගේ මතකිතු හිමියාග සමරන මේ මොහොතේ කල්වාරිය මතකිතු හිමියාග සමරන මේ මොහොතේ අප දිවි පඳුරම දිවින කරන්නට වර දෙනු මෙත දිවිනේ අප සතු සැමදේ දිවිදුන්ගෙන් ලැබුවේ ඒ වෙනුවෙන් දිවිදුන් පැතුවේ ආදරයයි අපගේ ආදරයයි අපගේ ජනසිත වෙනුවෙන් ඉටුවන සේවය මధుරකී දිවි හමුවේ ජනසිත වෙනුවෙන් ඉටුවන සේවය මధుරකී
නිතරම සුභ සිත උදා කරන්නට විහිසිමු සුහුයුරනේ ජීවිතයද අප සතු සැමදී දිවිදුන්ගෙන් ලැබුවේ ඒ වෙනුවෙන් දිවිදුන් පැතුවේ ආදරයයි අපගේ ආදරයයි අපගේ සහෝදර සහෝදරනේ මාගේ සහභාගයාගේ සිළු බල ඇති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්තුන සදාද අපට තමන් වහන්සේගේ මුළු සුදු සභාවට ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනේ අප සිත් සාමය හා ධර්මානන්දය ගෙන දෙන මේ පඬුරු ඔබ වහන්සේට පුදමින් ඔබ ඉදිරියේ වැඳ වැටි මෙසේ අයදිමු. මේ පඬුරු විශ්වාසය නැතුව ඔබට පුදන්නටද එමගින් ලෝකෙට ගැලවීම උදා කරන්නටද ඔබ වහන්සේගේ ජනතාව සාමයෙන් සැනසීමෙන් පුරවන්නටද අපට පීඨව මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදා ජීවමාන දෙවි ස්වාමීනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කාලෙකද සෑම තැනදී අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝගීත්වයේ සාධාරණය ගැලවීම දායකය. කුමක් නිසාද යත් සෑම වසරක් පාසාම ආත්මික පාරිශුද්ධතාවයෙන් ප්‍රීතියෙන් යුතුව පාස්කු අභිරහස පැවැත්වීමට සූදානම් වෙන සඳහා සැදැහැවතුනට උපකාර වීමට ඔබ වහන්සේ කැමති වනසේක. ඔවුන්ගේ යුතුයකම සහෝදර දයාවේ ක්‍රියාවන් වැඩි උනන්දුවෙන් ඉටු කරමින්ද නව ජීවය දෙන ප්‍රසාද නිදානයන් නැවත නැවත ලබා ගනිමින්ද දෙවදරුකමේ වරම සම්පූර්ණ කර ගැනීමට ප්‍රේමී ස්ප්‍රීතුවෙන් ඔවුන් මෙයවනසේක. එයින් සුරදූත අග්‍රදූත ආදී ඊශ්වර සේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවය දෙක් කරමින් වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරන්නේමු. සවිශුද්ධ ලෝකාග්‍රදී ස්වාමීන් වහන්සේ සවිශුද්ධ ආසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරව අයද සිටින්නේමු. අප එසේ අද නොයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුබේ රැගෙන වහන්සේට තුති පුදමිනේ කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සමමයෙන් ගෙන පාප අනුභව කරන්න සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මගේ ස්වාමිනේ මගේ නිවියයි. Thank you.
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානුද රැගෙන නැවත දෙතිපුදාසෝකේ ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව උදානන්තොද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පොකමා සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් දේශාදේ වගරුන් ලබන්නේය. මාසේ කිරීම පිණිස මේ සිදු කරන්න. මගේ ස්වාමිනේ මගේ දිව්‍යයි. අපි විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනේ ඔබ වහන්සේ උදාන වූසේක. ස්වාමිනේ ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුළුල්ලේ පැතර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පුදු පියාණන්ද මල්කම් රංචිත ඇමති අපගේ අගරද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසගේ දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. උතානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර. වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකය වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කනේ මරියාවන්ද එතුමගේ දම්පතින් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන් වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත්මතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේපදේශයන් පුහුණු වී අපි ඉදිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවට වේවා. අපගේ එදිනෙදා භෝජනය අපට ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපසාවන් රැස්වීමට අපට නොදී අයවැය පමුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින පමුදා ගන්නාමෙන්ද අපගේ මෙම ජීවිත කාලය ප්‍රසාමය දෙනමිද අපි ආයෙදිමු. ඔබ වහන්සේගේ කරුණාබර පීඨ ලැබෙන විතරම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමීව සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සෝකී ශ්‍රාවකයන් මත වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් අතක වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට ඔබ වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගිත දාන කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ජේසුස් විතරක් දෙන්න පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කිනකාර දයාබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාශ බාලකයාණනි
අපට සාමය දුන මැනව. ජීවමාන දෙවනස්ක පුත්‍රයන් ශුද්ධාත්ම වහන්සේගේ සහගම සීමාරණ මගින් ලෝක ජීවමාන කළ සකල ශරීර විතරන් භාගයේ සෑම සියලු පවන්නේ සෑම අපිටම දාගතම වහන්සේගෙන පනත් සියලු නියලිසන සරසුන මැනව කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදෙන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්නලවේ පෞදුරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා වූ ශුද්ධ වූ මණ්ඩපය වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුළට එන්න. මා හද පිරිසිදු කළ මැනව, එය ශුද්ධවන්ත කළ මැනව. මාගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමෙන්. විතට ඉන පුත්
සසඟින් වෙද අයදින අත වැසි සැමටා මම නිති පිය ඕනගේ බර ණය පෙමිනා අයදොත් සිරස නමා පෞසෙම ඔබ කමනා ඉවැනි සෙනෙහසක් සොයුරන් වෙතද මනා ලෙස යමු නොවදෙව් කරුණා රහස පෙමා ලෙස යමු නොවදෙව් කරුණා රහස පෙමා පිය දෙවි හිමි සමිදෝ දයානුකම්පා ඇතිව සිටින්නාසේ ඔබද දැහැමියාවින් සපිරි දයා ප්‍රේමෙන් මිය නොව දයානුකම්පා මෙත් සිලිලෙන් මිය නොව දයානුකම්පා මෙත් සිලිලෙන් Itu man
පිපෙමින් හිමි සඳුන් කෙරේ මගේ අත් බව තුසිනේ මෙගේ සිතෙන්තු අයා නමකන් සතුටු සිතින් ලැබිනෝ මෙගේ සිතෙන්තු අයා නමකන් සතුටු සිතින් ලැබිනෝ කොපමණ රස වෙතිදු සමිදු දනියෝ බලායතුමා කොතෙකුත් රස විඳලා විඳලා දනියෝ බලායතුමා සිටියු වනාහිමි පාලන් මහිමේ මා එකතු වෙලා පසසමු අපි සැම සබා සමුළු වී ඉතුමන් නමට නමා පසසමු අපි හැම සබා සමුළු වී ඉතුමන් නමට නමා කොපමණ රස වෙතිදු සමිදු දනියෝ බලායතුමා කොතෙකුත් රස විඳලා විඳලා දනියෝ බලායතුමා මගේ පුත්‍රය නැසී සිටි ඔබේ සොහොයුරා නැවත ජීවත් වන හේයින්ද නැතිවී සිට ඔහු නැවත හමු හේයින්ද ප්‍රීතිවීම අපට යුතුවේ. අපි යාඥා කරමු දෙවී ස්වාමිනී මෙලොව එළිය දකින සෑම මිනිසාගේ මාලෝකය වන ඔබ වහන්සේ වාසගේ වරප්‍රසාදයේ මහිමාලෝකයෙන් අපගේ හෘදයන් ප්‍රබෝධමත් කළ මැනව ඔබට තරම් වන දේ වෙත පමණක් අප සිත් යොමු කිරීමටද ඔබට ප්‍රසන්න උදේ ඉටු කිරීමටද ඔබ වහන්සේට හිත සිතින් නැලුම්වීමට අපට වරම් දුන මැනව මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. දේවාශිර්වාද ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. කරුණාසාගරය දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ දුක් විඳීම මගින් සැබෑ ප්‍රේමයේ ආදර්ශයක් අපට දුන්සේක. දෙවියන් වහන්සේට සහ සහෝදර ජනතාවට ඔබ කරන සේවය මගින් උන්වහන්සේගේ නිමක් නැති ආශිර්වාදය ලබා ගැනීමට ඔබට හැකි වේවා. ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට රැතුවීම මරණය ජයගත් බව විශ්වාස කරන ඔබට සදාතන ජීවිතයේ තිලෙණය උන්වහන්සේ දානය කරන සේක්වා. උන්වහන්සේගේ බැගෑපත්කමේ ආදර්ශය අනුගමනය කරමින් උන්වහන්සේගේ උත්ථානයේ සහභාගී වීමටද ඔබට වරම් ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.
යන සාමය තුනස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. වාඩි වෙන්න මගේ ආදර ප්‍රමාන්තයනි. සමාවෙන්න දේශනාව අතර වාරයේ වෙන බාධා වීම අපි අනිත් දවසේ කවුරු හරි එහෙම ඉන්නවා නම් ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා. අපේ අයිතිවාසිකමක් එළියේ ඉඳන් පූජාවේ අහන අය ඉන්නවා. කාටත් කතා කරන්නවත් ෆෝන් වල කතා කරන්නවත් අවසරයක් නැහැ. මම කියනකන් ඉන්න ඕනේ නැහැ. ඔබම බලලා කියන්න අහකට යන්නට කියලා. අනිත් එක තමයි අල්තාරයට එවන පණිවිඩ එවන අය කල්පනාකාරී වෙන්න. අපි මේ ඉරිදා පූජාව ඔබව පෝෂණය කරන්න තියෙන මේ වෙලාව අපි එළියේ සවුන්ඩ්ස් දාලා නැහැ. එතකොට එළියට ඒක බාධාවක් නම් ඒගොල්ලෝ සංවිධානය කරන අය දැනගන්න ඕන ඉරිදා පූජාව මෙතන කියන එක. ඊට පස්සේ සංවිධානය කරද්දී ඒක ඒ විදිහට සංවිධානය කරගනි. ඉතින් මෙතන කතා කරන එකේ සද්ද අඩු කරන්න කියලා මෙතනට පණිවිඩය එවුවයින් පස්සේ එතන අපිට කිසි දෙයක් දේශනාව කියන්න මගේ ප්‍රමාණතනේ අපේ වචනය අපේ ජීවත් වෙන තියෙන තැන. ඒක මම මගේ ජීවිතයට වඩා මම ආදරෙන් ඒක කරන දේ. ඔබව මේ සතියේ පෝෂණය කරන්න තියෙන එච්චරයි මට. ඒ නිසා ඒකට අත දාන්න දෙන්න එපා කාටවත්. ඒක පෞද්ගලිකව හැම කෙනෙක්ම දැනගන්න. ඒ නිසා මෙතනට එවන පණිවිඩවලදී දේශනාව අතර වාරයේ මෙතනට එවයින් පස්සේ සද්ද අඩු කරන්න කියලා. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරුණා කරලා ඒක පණිවිඩ එවන අයත් කල්පනාකාරී වෙන්න සහ එළියේ දෙයක් සංවිධානය වෙනවා නම් පන්සල් කෝවිල් පල්ලි තියෙනවා. එයාලගේ ආගම වතාවත් කරන වතාවත් ඒගොල්ලෝ හරියට කරනවා. ඒ නිසා ඒක අපේ මේ වෙලාව පූජාවේ වෙලාව. අතික එළියේ සවුන්ඩ් ලවුඩ් ස්පීකර් දාලා අපි බාධා කරන්නේ නැහනේ. අපේ ඉතින් ඒක යම් කිසි කෙනෙකුට බාධාවක් නම් ඒක ඒ විදියට සලකන්න. ඉතින් ඒක මහා ලොකු යක්ෂ පරීක්ෂාවක් අදාවේ. ඊට පස්සේ මට දේශනා කරගන්නත් බෑ. කියන දේ කියාගෙන සද්ද වැඩිද කියලා බාධා වෙනවා. ඉතින් අනිත් දවසේ දේශනා අල්තාරයට පණිවිඩ වෙන අය කල්පනාකාරී වෙන්න අදාළ අයටම කියන්න ඇවිල්ලා ෆාදර්ට කියන්න කියලා. මොකද ඔබ මට පෝෂණය කරන්න තියෙන්නේ ඒ වෙලාවේ නිසා ප්‍රේමවන්තයනි. ඒක ඉවරයි. අද හවස පූජාවන් සවස් 5:15ට දෙමළ පූජාව 6 මාර්ට සිංහල පූජාව බව මතක් කරනවා. අපි අද දවසේ යනවා මිගමුව කලාපයේ තරුණ තරුණයන්ගේ චතාරික වැඩසටහන හවසට තියෙන්නේ. ඒ සඳහා ඔබගේ ආඥාව දිල්ලනවා. සඳුදා සිට සිකුරාදා දක්වා හැම දවසකම 40 දවසේ ඥානකාන්තිය සිදු කරනු ලබනවා. ඒ සහභාගී වෙන්නට කියලා ඉල්ලා සිටිනවා. දැන්වත් ඒ U-turn එක ගන්න ඔබගේ ජීවිතයේ බදාදා දහවල් 1ටයි බයිබල් අධ්‍යයනය තියෙන්නේ. වෙන වෙලාවක් නෑ දාන්න. දහවල් 1ට සම්බන්ධ වෙන්නට කැමති අයට සම්බන්ධ වෙන්නට හැකි බව මතක් කරනවා. ඔන්ලයින් සම්බන්ධ වෙන සදහැවතුන්ට ඒට අවස්ථාවද තිබෙන බව මතක් කරනවා. බ්‍රහස්පතින්දා අසිරිත් පරිදි චූටි වෙනසක් වෙන්නේ මම නැවත මතක් කරනවා. රාත්‍රී 7ටයි දිව්‍ය පූජාව ශාලාවේ තියෙන්නේ. ප්‍රශංසාමය එදාට පමණ විතරක් නැති බව සලකන්න. සිකුරාදා පාද නමස්කාරයේ 5:30ට ආරම්භ වෙනවා. සංවිධානය කරන්නේ ගීතිකා කණ්ඩායම සහ යං ජොසෆියන්ස්ලා. අපි ගිය සිකුරාදා පාද නමස්කාරය කරන්න බැරි වෙච්ච නිසා SVP එකේ දරුවන්වත් එතනට ඇතුළු වෙනවා. ඔබ ස්ථාන වෙන්ව බෙදාගෙන සංවිධානය කරන්නට කියලා දයාබර විල්ලා සිටිනවා. සෙනසුරාදා අපි වහකෝට්ටේ යනවා මගේ ප්‍රමාන්තයනි. කවුරුත් ඇවිල්ලා මට කිව්වේ නෑ ෆාදර් යන්න කැමති සල්ලි නැහැ කියලා. කවුරු එහෙම ඉන්නවා නම් කියන්න. ඒකට අපිට උදව් කරන්න අපිට පුළුවන්. යම් කිසි කෙනෙක් පවුලක් හරි නම එක දරුවෙක්ට හරි කමක් නැහැ. ඔබට යන්න ආසයි. නමුත් මුදල් නම් බාධා වෙලා තියෙන්නේ. අපිට කියන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සවස් රුපියල් 600යි ටිකට් එකක මිල. ඒ වගේම උදෑසන 4ට අපි පිටත් වෙනවා මගේ ප්‍රමාන්තයනි. කෑම සම්බන්ධව ප්‍රශ්න තියෙන අයට. ඒ කියන්නේ ඒක තරුණ සමිතියට වගකීම් බාර ගන්න බෑ. නමුත් මම ෆාදර්ට කතා කරා. එතන කෑම හදන අය ඉන්නවා. එතකොට මම මෙහෙම උදව්වක් කරන්නම්. මම වගකීම් බාර ගන්නේ නැහැ. හැබැයි මම එදා උදේට ඔබට ටෙලිෆෝන් නම්බර්ස් ටික දෙන්නම් කෑම හදන අයගේ. එතකොට මම ඒගොල්ලන්ට කතා කරලා කියන්නම් ග්‍රෑන්ඩ් පාස් වලින් එන අයට වගකීම් මම බාර ගන්නවා කෑම ටික හදලා දෙන්න කියලා. ඔබ කෝල් කරලා නමයි ඔබ ටෙලිෆෝන් නම්බර් එකයි දීලා කෑම කීයක් ඕනේද කියලා එතන ඒගොල්ලෝ සල්ලි දීලා ඒගොල්ලන්ගෙන් ගන්න. එතකොට යම් කිසි කෙනෙක් පැමිණිල්ලක් තිබ්බොත් ඒක මම ඒගොල්ලෝ මට කරයි. නමුත් මම විශ්වාසවන්ත විදියට මගේ ජනතාවට කෑම ටික දෙන්න කෙනෙක් ඒගොල්ලන්ට මම කියන්නම්. ඔබට නම්බර් එක දෙන්නම්. ඔබ කතා කරලා ඔබගේ කෑම වේල වෙන් කරවා ගන්නට හැකියාව තිබෙන බව මතක් කරනවා. ඒකට තරුණ සමිතියවත් මමවත් නෙමේ වගකීම් බාර ගන්න. ඔබම කෝල් කරලා ඒක ලෑස්ති කර ගන්නට හැකියාව තිබෙන බව මතක් කරනවා. ලබන සෙනසුරාදා සවස් 6ට ඉංග්‍රීසි දිව්‍ය පූජාව සිරිත් පරිසිදු කරනු ලබනවා.
ඒ වගේම ඔන්ලයින් සම්බන්ධ වෙන්න හැකියි ඔබට. ඉරිදා දිව්‍ය පූජාවන් සිරිත් පරිදි සිදු වෙනවා. දහම් පසල් ආරම්භ වෙනවා. අද විතරයි දහම් පසල් නැත්තේ. දහමාට දහම් පසල් පූජාව තියෙනවා. මගේ ප්‍රමාන්තයනි අද දහම් පසල් පූජාව වෙලාවේ අපි 10 මාට ජනවන්දනා කමිටු රැස්වීම තියෙනවා. සමා වෙන්න මම ගිය සතිය අනවුන්ස් කරේ 12ට කියලා දහම් පසල් පූජාව දහම් පසල් නැති නිසාත් පූජාවට වෙන පියතුමෙක් එන නිසාත් 10 මාට දැම්මේ. ඒතර ලේසි මේ පූජාව ඉවරලා එහෙමම මීටින් එකට ඉන්නට හැකියාව තිබෙන නිසා ගිය පාර දෙන්න වෙලාව වෙනස් කරා. මම අපි ගෲප් එක දාලා වෙනස් කරලා තියෙනවා. ඒට සහභාගී වෙන්නට පුළුවන් බව මතක් කරනවා. ඒ වගේම ප්‍රමාන්තයනි ලබන ඉරිදා දහම් පසල් ආරම්භ වෙනවා. දිව්‍ය පූජාවන් සිරිත් පරිදි 7 දෙමළ පූජාව 8 මාර සිංහල පූජාව 10 මාර දෙමළ සිංහල දහම් පසල් පූජාව සිදු කරන ලබනවා. ලබන ඉරිදා 10 මාට අහුම්කම් දෙන්න පැරිෂ් කවුන්සිල් මීටින් එක තියෙනවා. මිෂන් සභා රැස්වීම. එතකොට අපි මංගල්‍ය ගැන කතා කරගන්නට අවශ්‍යයි. මොකද පාස්කු ඉරිදා ඉවරුණයින් පස්සේ බ්‍රහස්පතින්දා කොඩි ගහවසවන්න තියෙන්නේ. ඒ නිසා මගේ ප්‍රමාන්තයනි මේ මංගල්‍ය වැඩ කටයුතු සංවිධානය කරගන්නට ලබන ඉරිදා අපි පැරිෂ් කවුන්සිල් එක තියෙනවා. ධර්ම සේවා සභාව හැම කෙනෙක්ම එන්න. හැම සමිතියකම නියෝජනයක් අපිට ඕනේ. හැම මංගල්‍ය කටයුත්තක්ම සංවිධානය කරගන්නට හැම කෙනෙක්ම සහභාගී වෙන්න. ජනවන්දනා කමිටුවේදී අපි ජනවන්දනා වැඩපිළිවෙල සාකච්ඡා කරගෙන එතන පැරිෂ් කවුන්සිල් එකේදී ඒක ස්ථාපිත කර ගන්නවා. අපි අවසාන ගීතිකාවට සහභාගී වෙමු. शांत कृषि अड्यालमेन अपि सतरनिक भगलवा देवा पकदे विश्वामेने पितागित पुत्रयागित स्मृति शांत गित नामे नामेन वसैम दिनाटम चेस पीडाय Just be Father.